අයිබෝන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ඔබට. අද නොවැම්බර් මාසයේ 28 වෙනිදා ඉරිදා අදත් අපි සතියන්ත ජාතික පුවත්පත් වලට අවධානය යොමු කරන වෙලාව. පුවත්පත් වෙත අවධානය යොමු කරන්න කලින් ඊයේ දිනේ සහ අද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ තත්ත්වය පිළිබඳව විශේෂයෙන්ම අවධානය යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මුලින්ම ඊයේ දිනේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණේ මධ්‍යම සබරගමුව බස්නාහිර වයඹ හා ඌව පළාත් වලට අකුණු සමග තද වැසි ඇතිවිය හැකි බව ඊයේ දිනේදී බොහෝ ප්‍රදේශවලට වර්ෂාව ඇති වුණා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100ක්ම වූ තද වැසි ඇතිවීමේ අවදානමක් තියෙනවා කියලායි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වුණේ. ඒ අනුව වැසි වැටුණා. ඉතින් වැසි ඇති වුණ බොහෝ ප්‍රදේශවලට මේත් එක්කලා මාඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා ගම් වතුර තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියලා වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. නිසා පහළ ප්‍රදේශවල පහත් බිම්වල ජනතාවය පිළිබඳව අවධානය යොමු කරන්න මාඔයාවට ජීවත් වෙන පිරිස් වෙතයි මේ මතක් කිරීම අපි උදෑසන මතක් කරන්නේ. කාලගුණ තත්ත්වය සහ ගම් වතුර අවදානම මාඔයාවට ප්‍රදේශවල පහත් බිම්වල ඉන්න ජනතාවට පවතින මේ ගම් වතුර අවදානම පිළිබඳව අපි අද පුවත්පත්වල නැතත් තොරතුරු වාර්තා කරන්න බලාපොරොත්තු වුණා. මේ පිළිබඳව දැනුවත් කරන්නයි මුලින්ම අදහස් කළේ. ඉන් අනතුරුව දැන් මේ දවස්වල ටිකක් වැඩිපුර කතා බහට ලක් කරන්න වැඩිපුර අවධානය යොමු කරන්න සිද්ධ වෙන මාතෘකාවක් පිළිබඳව අවධානය යොමු කරනවා. දැන් වසර දෙකක් විතර තිස්සේ අපි කතා බහ කරනවා කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව. තාමත් මේකේ විවිධ ප්‍රභේද පිළිබඳව විවිධ ආකාරයෙන් විවිධ රටවලින් වාර්තා වෙනවා. දැන් මේ කොවිඩ් හඳුනාගත්ත මුල් කාලේ විවිධ රටවලින් හමුවුණු ප්‍රභේද ඒ රටවල නම් වලින් තමයි හැඳින්වුවේ. ඉන්දියානු ප්‍රභේදය කිව්වා, බ්‍රිතාන්‍ය ප්‍රභේදය කියලා තමයි හඳුන්වුවේ. නමුත් ඒක යම් ආකාරයක රටට එක රටේ කීර්ති නාමයට හානියක් වන නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් ඒකට ග්‍රීක නම් තමයි භාවිත කරන්නේ. අනුව ඩෙල්ටා ප්‍රභේදය, ඇල්ෆා ප්‍රභේදය මේ විදිහට ප්‍රභේද ගණනාවක් පිළිබඳව කතා කරලා දැන් දවස් දෙක තුනක ඉඳන් තවත් භයානක ප්‍රභේදයක් පිළිබඳව කතා කරනවා. මේක වාර්තා වෙන්නේ අප්‍රිකාවෙන් ඔම්ක්‍රෝන් කියලා තමයි මේක සඳහන් කරලා තියෙන මේ ප්‍රභේදය. ඉතින් මේ පිළිබඳව අද පුවත්පත්වල තොරතුරු වාර්තා වෙනවා. අපි යනවා මව්බිමට. කොවිඩ් එන්නතටත් වළංගු නැති බිහිසුණු ප්‍රභේදයක් පැතිරෙන අප්‍රිකාවෙන් එන අය නිසා රට අවදානමේ නිසි පියවර නොගත්තොත් ඍජු බලපෑම් රටේ ආර්ථිකයට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපතිවරයා තමයි මේ විදිහට අනතුරු අඟවලා තියෙන්නේ. සියලුම දත්ත ලබාගෙන PCR කර නිරෝධායනය අනිවාර්ය කරන්න කියලා ඔහු ඉල්ලීමක් කරලා තියෙනවා. දැන් මේක සිකුරාදා දිනේදී තමයි බොහෝ වෙලාවට මේ සතියන්ත පුවත්පත් මුද්‍රණය වෙන්නේ. නිසා ඒ පිළිබඳව තොරතුරු ඇතුළත් නොවුනත් මේ වෙනකොට මේ සඳහා ගන්න පුළුවන් විශේෂ පියවර රැසක්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ රජයේ පැත්තෙන් අරගෙන තියෙනවා. මේ ප්‍රභේදයේ පැතිරෙන රටවලින් පැමිණෙන පිරිස් වලට ලංකාවට පැමිණීම මේ වෙනකොට තහනම් කරලා තියෙනවා. ඒ වගේ මේ සඳහා අවශ්‍ය පියවර රැසක් ගෙන තිබෙනවා. අපි මේ පිළිබඳව ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට අපි යනවා තවත් තොරතුරකට. ඒ තමයි මේ සිළුමිණ පුවත්පත වාර්තා කරන මේ විවිධ ප්‍රභේද පැතිරුණත් මේ අතරවාරයේදී බූස්ටර් අධිමාත්‍රාව ජංගම සේවාව මගින් ලබා දෙන්න තීරණයක් අරගෙන තියෙනවා. කොරෝනා මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ලබාගත් මාස 3 සපිරුණු වයස අවුරුදු 60 ඉක්ම වූ සියලු දෙනාට ජංගම සේවාව මගින් අධිමාත්‍රාව ලබා දීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දීලා තියෙනවා. සෞඛ්‍ය අංශවලට අවුරුදු 60ට වැඩි අයට ජංගම සේවා මගින් එන්නත් ලබා දෙන්න කියන කාරණේ තමයි ජනාධිපතිතුමා උපදෙස් දීලා තියෙන්නේ. දැන් මේ වෙනකොට අනෙක් වයස් කාණ්ඩ වලටත් මේ බූස්ටර් එන්නත ලබා දීම පිළිබඳව අවධානය යොමු වෙලා තියෙනවා. ඊළඟට අපි යනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේත් අද කොවිඩ් ගැන තොරතුරු බොහොමයක් තියෙනවා. මේ සාප්පු සවාරි කොවිඩ් කැන්දයි ප්‍රවේශමෙන් කියලා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා සඳහන් කරලා තියෙනවා. දැන් මේ දෙසැම්බර් මාසේ අපි දන්නවා සමහර ලාට වට්ටම් විශාල ප්‍රමාණයක් ලැබෙනවා. ඇතැම් සාප්පු සවාරිවල යෙදෙන අයට. ඉතින් ඒ වගේ වෙලාවට කොවිඩ් ගැන අමතක වෙලා බොහෝ දෙනෙක් සාප්පු සවාරිවල යනවා. නමුත් සාප්පු සවාරි කොවිඩ් කැන්දයි ප්‍රවේශමෙන් දැන් අලුත් ප්‍රභේද පිළිබඳව කතා වෙනවා. මේක විවිධ ප්‍රභේද. මේක මේ ලෝකයේ මුහුණ දුන්නු දරුණුම වසංගත තත්ත්වයේ කැටියට තමයි අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. විවිධ ප්‍රභේද විවිධ විදිහට වාර්තා වෙනවා. ඇතැම් වෙලාවට මේ අපි ලබාගත්ත ප්‍රතිශක්තිකරණ එන්නත් වලටත් ඔරොත්තු නොදෙන මට්ටමේ ප්‍රභේද තමයි වාර්තා වෙන්නේ. දැන් මේ අප්‍රිකානු කලාපයෙන් වාර්තා වන ප්‍රභේදයක් එහෙම ප්‍රභේදයක් කියලායි දැනට පර්යේෂණ වලින් හෙළි වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ තත්වයක සාප්පු සවාරි වගේ දේවල් වලට සහභාගී වීම, අනවශ්‍ය ගමන් බිමන් වල යෙදීම, කොවිඩ් කැන්දයි නිසා ප්‍රවේශම් වෙන්න නැවතත් රට වහන්න උනොත් වෙන්නේ තැවැන්ත අර්බුදයක්. කොවිඩ් කරල SPC ගේන්න ජනපති උපදෙස්. දැන් මේ විදිහට සඳහන් කරද්දී මේ කොවිඩ් රෝගය සඳහා තවත් කොවිඩ් කරලක් නිෂ්පාදනය කරලා තියෙනවා. ඉතින් මේක ලංකාවට ගේන්න කියලා
SPC එකට ජනාධිපතිතුමා උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ පිළිබඳව තමයි අද තොරතුරු වාර්තා කරන්න තිබෙන පුවත්පත. ඊළඟට යනවා කොවිඩ් හිසෝසුවයි ආර්ථිකයට යලි රිදෙයි මහ බැංකුව කියයි කියලා. ඒකත් දිවෙන පුවත්පතේ මුල් පිටුවේමයි වාර්තා වෙන්නේ. දැන් කොවිඩ් යළිත් හිස උසවීමේ දැන් රෝගීන් 700ක් විතර වාර්තා වීමේ තත්ත්වයක් තියෙනවා. මේක ආර්ථිකයට යළිත් බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ආර්ථිකයට යලි බලපෑමක් ඇති වෙනවා, සෞඛ්‍යයට යලි බලපෑමක් ඇති වෙනවා කියන්නේ අපේ ජන ජීවිතයට දැවැන්ත බලපෑමක් සිද්ධ වෙනවා. නිසා නැවත නැවතත් කියන්නේ මේ පිළිබඳව අවධානය යොමු කරලා සෞඛ්‍ය පිළිවෙත් මේ කොවිඩ් රෝගය අමතක කරලා වැඩ කටයුතු කරන්න එපා. තාමත් කොවිඩ් විවිධ ප්‍රභේද ලෝකයේ විවිධ රටවලින් වාර්තා වෙනවා. ඒ නිසා දැන් මේ අප්‍රිකාවෙන් වාර්තා වෙන ප්‍රභේදයත් එක්ක ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රජයේ තීරණ රැසක්ම අරගෙන තියෙනවා. මේ වෙනකොට මේ නව ප්‍රභේදයත් එක්ක අප්‍රිකාවෙන් කලාපයෙන් පැමිණෙන රටවලින් බොහෝ රටවල් වලට සීමාවල් දාලා තියෙනවා අපේ රටත්. ඉතින් අපි මේ පිළිබඳව ඊ රාත්‍රියට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ ගෙන තොරතුරු වෙත දැන් අවධානය යොමු කරනවා. ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය මුලින්ම හඳුනා ගැනුණේ දකුණු අප්‍රිකාවෙන්. මේ වන විට හොංකොං බෙල්ජියම් වැනි රටවලින්ද රෝගීන් වාර්තා වී තිබෙනවා. කොවිඩ් ප්‍රතිශක්තිකරණයෙන්වත් ලබාගත් පුද්ගලයන් මෙන්ම ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ වැළඳුණු පුද්ගලයන්ට පවා මෙම ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය විය හැකි බවට හඳුනාගෙන තිබෙනවා. කොයිතරම් ආරක්ෂිත ක්‍රමවේද ගත්තත් මෙවැනි ප්‍රභේද එන්න හැකියාව තියෙනවා. මෙවැනි ආරක්ෂිත ක්‍රමවේද මගින් අපි බලාපොරොත්තු වෙන්නේ යම්කිසි රටකට මේ ප්‍රභේදය එන එක ප්‍රමාද කිරීම. එතකොට ප්‍රමාදය තුලින් අපිට මේ ප්‍රභේදය ගැන අපිට වැඩිදුර දැනගන්න පුළුවන්. මේ ප්‍රභේදය ගත්තාම පස්සේ මේකේ තියෙනවා මේ S ජානය ආශ්‍රිතව විකෘතිතා 30ක් පමණ. න්‍යායාත්මක වශයෙන් විද්‍යාඥයන් අනුමාන කරනවා මේ විකෘතිතා නිසා ප්‍රතිරීමේ වේගවත් බවක් ඇති වෙයි කියලා. විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා. අනුමානය තමයි මේකේ ප්‍රතිශක්තිකරණය මගහැරී යාමේ හැකියාවක් ඇති. විශේෂයෙන්ම එන්නත් මගින් ලබා දුන් ප්‍රතිශක්තිය හා ස්වභාවිකව රෝගී හැදීම වගේ ඇතිවෙච්ච ප්‍රතිශක්තිය මගහැරී යාමේ හැකියාවක් තියෙනවා. ඉතින් ශ්‍රී ලංකාව විදිහට නව ප්‍රභේදයේ ලංකාවට ඇතුළු වෙන එක නවත්තන්න අවශ්‍ය කරන මූලික ක්‍රියාමාර්ග හඳුනාගෙන කරලා තියෙනවා. ඒ වගේම යම් කිසියකින් රටට ඇතුළු වුණොත් ඒක ඉතා ඉක්මනින් හඳුනා ගැනීමට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මේ වන විටත් සෞඛ්‍ය අමාත්‍යාංශය ආරම්භ තිනවා. ඉතින් ජනතාව විදිහට කරන්න තියෙන්නේ වගකීම නැවතත් අපි අර මූලික සංකල්ප වලට අනුගත වෙලා ක්‍රියා කරන්න. තමාට ලැබෙන ප්‍රථම අවස්ථාවේම බූස්ටර් එකක් ලබාගෙන අවශ්‍ය කරන ප්‍රතිශක්තිය නියමාකාරයෙන් ලබා ගන්න තමයි තියෙන්නේ. මම හිතන්නේ ශ්‍රී ලංකාව ඉතාමත්ම හොඳ සූදානමක ඉන්නේ. මොකද අවශ්‍ය කරන ඥාන විශ්ලේෂණ අවශ්‍ය කරන සියලුම පහසුකම් අපිට ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි PCR උත් ඒ අවශ්‍ය කරන කටල සියලුම දේවල් තියෙන. ඒ නිසා අපි රටක් විදියට සහ අපේ කවුරුත්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට කිසිම කෙනෙක් මේකට බිය වෙන්න අවශ්‍ය නැහැ. දකුණු අප්‍රිකාව, බොට්ස්වානා, ලෙසෝතෝ, නැමීබියාව, සිම්බාබ්වේ සහ ස්වාසිලන්තය යන රටවල සිට පැමිණෙන සංචාරකයන් සඳහා නව සංචාරක සීමා පැනවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඉහත රටවල චාරිකා කළ සංචාරකීන්ට හෙට සිට මෙරටට පැමිණීමට අවසර හිමි නොවනු ඇති. 26 27 දිනවල මේ රටවලින් ආව හරි ඒ රටවල ට්‍රාන්සිට් ඉඳලා එන අයගේ හරි ආවොත් උන් එන්නත් කරන්නේ කරලා තිබුණත් උන්ව ගොඩ බැස්සට පස්සේ PCR පරීක්ෂණයකට ලක් කරනවා. PCR පරීක්ෂණ නෙගටිව් වුණත් උන්ව ඉදිරියේදී දින 14ක් අනිවාර්ය නිරෝධානයකට ලක් කිරීමට උන්ව ෆොලෝ අප් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔමික්‍රෝන් ප්‍රභේදය පිළිබඳව තමයි මේ ඩෙල්ටා ප්‍රභේදයටත් වඩා වේගයෙන් පැතිරෙනවා. ඒ වගේම මේ ප්‍රතිශක්තිකරණ එන්නත් වලටත් යම් ආකාරයකට ඔරොත්තු නොදෙන තත්ත්වයක් තියෙනවා කියලා තමයි මේ වෙනකොට පරීක්ෂණ හෙළිලා තියෙන්නේ. තවදුරටත් ඉදිරියේදී පිළිබඳව දැනගන්නට හැකියාව ලැබෙයි. කොහොම වුණත් නැවත අපි මතක් කරන්නේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් අනවශ්‍ය ගමන් බිමන් වලින් වැළකීලා අවශ්‍ය දේවල් වලට විතරක් එළියට ගිහිල්ලා මේ තත්ත්වෙන් තවදුරටත් ආරක්ෂා වෙන්න කටයුතු කරන්න. එතකොට අපේ රටේ ආර්ථිකයටත් නැවත වහන්න වෙන්නේ නැහැ. පාසල් වහන්න වෙන්නේ නැහැ. රටේ ආර්ථිකයට බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ සියලු දේ පිළිබඳව වගකීම ඔබ අප සියලු දෙනාටම තියෙනවා. ඒ පිළිබඳවත් අපි මතක් කරන්න කැමතියි. අපි දැන් යනවා ඊළඟ කතා බහට. ගෑස් ගැන කතාව ටිකක් දැන් සතියක් දෙකක් තිස්සේ ඇති වෙන එකක් තමයි මේ ගෑස් ගියක් පිළිබඳව පහුගිය කාලේ කතා කළා. දැන් ඊට පස්සේ ගෑස් ගියේ ක්‍රමක්‍රමයෙන් අඩු වීගෙන යනකොට දැන් මේ ගෑස් ටැංකි පිපිරීම පිළිබඳව යම් ආකාරයක රටේ දැන් කිහිපයකින් වාර්තා වීමත් එක්ක ඒ ගැන අවධානය යොමු වෙලා තිනවා. පාර්ලිමේන්තුවෙත් මේ ගැන කතා වුණා. දැන් අපි අරුණට යනවා. අරුණේ තියෙනවා ගෑස් ටැංකිය කාල බෝම්බයක් වෙලාද කියලා තමයි ඒ පිළිබඳව කතා බහ කරලා තියෙන්නේ. ස්ථාන කිහිපයක ගෑස් ටැංකි පුපුරා යාම පිළිබඳව මෙහිදී කතා කරලා තියෙනවා. ගෑස් සිලින්ඩර් පුපුරන්නේ නැහැ. WKH වෑගපිටිය ලාභ සමාගමේ සභාපතිවරයා සඳහන් කරද්දී ප්‍රශ්නේ ඇත්තේ උපාංගවලයි තෙෂාර ජයසිංහ ලිට්‍රෝ ගෑස් ලංකා සභාපති සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ගෑස් කාන්දුවක් වුණොත්
බේරෙන විදිහ පිළිබඳවත් මේ ලිපියේ විශාල වශයෙන් අවධානය යොමු කරලා තියෙන බවක් තමයි පෙනෙන්න තිබෙන්නේ. මේ පවතින තත්ත්වයත් එක්ක ගෑස් අවදානම ගැන තමයි අද අරුණ පුවත්පත පිටුවක්ම අවධානය යොමු කරලා තියෙන්නේ. සිළුමිණේත් අද ප්‍රධාන ප්‍රවෘත්තියේ පිළිබඳව ගෑස් අවදානමට රජයෙන් පියවර. ගෑස් සිලින්ඩර් භාවිතය හේතුවෙන් රට පුරා ගිනි ගැනීම සහ පුපුරා යාම 6ක් නොවැම්බර් මාස තුල සිදුවීම හේතුවෙන් ගෑස් සිලින්ඩර් භාවිතය අවදානම් තත්ත්වයකට පත්ව තිබෙන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් පෙන්වා දීලා තියෙනවා. උද්ගතව ඇති මේ තත්ත්වය නිසා පාරිභෝගිකය ආරක්ෂා කිරීම සඳහා ගෑස් සංයුතිය පිළිබඳ පුළුල් ලෙසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බව සිළුමිණට ප්‍රකාශ කළ සමුපකාර සේවා අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය රසන්ත අලගියවන්න මහතා අවධාරණය කළේ අනතුරු වලට හේතුව පාරිභෝගිකයන්ගේ නොසැලකිල්ල ලෙස අනුමාන කරනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. ඊයේ දිනේදී රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් පැවැත්වුවා. අපි මේ මාධ්‍ය හමුව වෙත දැන් අවධානය යොමු කරමු. රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමිති ආයතනය වැනි ඒ රාජ්‍ය ආයතන සඳහන් කළේ මේ ගෑස් අනතුරක් සිදු වෙලා තිබෙනවා. නමුත් ගෑස් සිලින්ඩරේ පුපුරා යාමක් මොනම ආකාරයකටවත් සිද්ධ වෙලා නැත කියන එකයි විශේෂයෙන්ම පොලිසිය තුලිනුත් ලැබුණු වාර්තා අනුව ගෑස් සිලින්ඩරේ පුපුරා යාමක් මේ දක්වා අනිවාර්යෙන්ම සිද්ධ වෙලා නැහැ. නමුත් සාමාන්‍ය තත්ත්වයට වඩා අසාමාන්‍ය අවස්ථා කීපයක් රට තුළ සිද්ධ වුණා කියන එක අපි පිළිගන්න ඕනේ. ඒ නිසා අපි ඒට හේතු අපි සෙවිය යුතුයි. විශේෂයෙන්ම අපි ඊයේ කණජිති නීතික සංස්ථාවට අපි සාම්පල් දෙකක් පමණක් අපි ලබා දුන්නා. ඒකේ එක්සැම්පල් එක ඒ වාර්තාව අද දිනේදී පාරිභෝගික අධිකාරියට ලබා දීලා තිබෙනවා. හෙට අනෙක් සාම්පලෙත් ඒ වාර්තාව ලබා දීමට කටයුතු කරලා තිබෙනවා. මේ වන විට අපි අද උදෑසන මොරටු විශ්වවිද්‍යාලයේ ඒ ආචාර්ය මහාචාර්යවරුන්ගේ සැදුම්ලත් කමිටුවක් විසින් ඒ අය මේ පිළිබඳව අධ්‍යයනයක් කරමින් පවතිනවා. අපි අද උදෑසන ලිඛිතව ඒ විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාටත් අපි දැනුවත් කිරීමක් කළා. මේ ඇති වී තිබෙන සිද්ධිය සම්බන්ධයෙන් අපිට මේක අවම කර ගැනීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද? නැවත මෙවැනි තත්ත්වයන් ඇති නොවීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද? නීතිමය වශයෙන් යම් තවදුරටත් ඒ ප්‍රමිතිය සංශෝධන සිදු විය යුතු නම් ඒ ප්‍රමිති සංශෝධනය කිරීම සඳහාත් ඒ අවශ්‍ය තාක්ෂණික උපදෙස් අනුව අපි ඉදිරියේදී කටයුතු කරනවා කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. වෙළඳපොලේ තිබෙන ගෑස් සාම්පල් හෙට උදෑසන වෙනකොට තවත් දිස්ත්‍රික්ක 7කින් අපි නියැදී ලබාගෙන ඒ වගේම ප්‍රමිති ආයතනයටත් අපි යොමු කරනු ලබනවා. ඉතින් ඒ අනුව මේ සෑම අංශයකින් එන වාර්තා අපි ලබාගෙන ඒ මොරටු විශ්වවිද්‍යාලයේ ඇතුළු තවත් රජයේ ආයතන ඒකාබද්ධ වෙලා අපි ඒ රසායනාගාර වලින් ලැබෙන තොරතුරුත් පිළිබඳව බලලා අපි මේ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට අනිවාර්යෙන්ම අපි කටයුතු කරනවා. ඒ ගෑස් ගැන කතා බහ දැන් ගෑස් සාම්පල අරගෙන මොන විදිහටද මේ තත්ත්වය සිද්ධ වෙන්නේ? ටිකක් අසාමාන්‍ය තත්ත්වයන් කිහිපයක් රටවටින් වාර්තා වෙලා තියෙනවා. ඒ පිළිබඳවයි අවධානය යොමු කරලා තියෙන්නේ. මොන වගේ දෙයක්ද මේකට හේතුව කියන කාරණේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන්න රජයේ පැත්තෙන් අවධානය යොමු වෙලා තියෙනවා. අපි ඊළඟට තවත් කාරණා කිහිපයකට අවධානය යොමු කරනවා. යුගදනවි විදුලි බලාගාර ගැටලුව පිළිබඳව තවදුරටත් කතා බහට ලක් වෙනවා. අද දිවයින ඉරිදා සංග්‍රහයේ ප්‍රධාන ප්‍රවෘත්තිය යුගදනවි යුක්තිය ඉදිරියට පෙත්සම් වලට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරලා තියෙනවා. ඡායාරූපත් එක්ක විනිසුරු මඩුල්ලේ අද තොරතුරු වාර්තා කරන්නේ වෘත්තීය සමිති පෙත්සම ජනපතිට දෙන්න පාගමනේ. යුගදනවි බලාගාරයේ කොටස් අමරිකානු සමාගමකට ලබා දීම ඇතුළු ජාතික සම්පත් බදු දීමට එරෙහිව දෙසැම්බර් 8 වෙනිදා දැවැන්ත පාගමනකින් ගොස් ජනාධිපතිවරයාට පෙත්සමක් බහර දීමට කටයුතු කරන බව තෙල් විදුලිය වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සඳහන් කරලා තියෙනවා. ඒ පිළිබඳව දිවයින අද ප්‍රධාන ප්‍රවෘත්ති වාර්තා කරද්දී සිළුමිණ පුවත්පතට යනවා. සිළුමිණ පුවත්පත වාර්තා කරනවා විදුලියේ අකුරට වැඩ එළියට බාධාවක් නැහැ කියලා. යුගදනවි බලාගාරයේ කොටස් ඇමරිකාවට පැවරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් ආරම්භ කළ අකුරට වැඩ කිරීම හේතුවෙන් කිසිදු විදුලිය බිඳ වැටීමක් සිදු නොවන බව විදුලි බල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ විදුලි බල ඉංජිනේරු සංගමයේ සභාපති නන්දික පතිරගේ මහත්මයා අවධාරණය කරලා තියෙනවා. මේ අකුරට වැඩ කළත් විදුලිය ඉංජිනේරුවන් අකුරට වැඩ කළත් විදුලි එළියට නැත්නම් විදුලි කප්පාදුවකට හේතුවක් නැහැ. විදුලිය අඛණ්ඩව සපයන්න කටයුතු කරනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අපි තවත් තොරතුරු කතා කරමු කෙටි විරාමයකට ගිහිල්ලා. 2022 වසර සඳහා ඉදිරිපත් කරනු අයවැය විවාදයේ මේ වෙනකොට අයවැය පිළිබඳ විවාදයේ මේ දවස්වල පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. පසුගිය 23 වෙනිදා නම් පැවැත්වෙන්නේ අයවැය 3 වෙනි වර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදේ. මෙහිදී එක් අමාත්‍යාංශයක එක ආයතන පිළිබඳ වැය ශීර්ෂ වෙන වෙනම විවාදයට ගැනෙනවා. දැන් පළවෙනි දවසේදී විවාදයට ගැනුනේ මේ අයවැය 3 වෙනි වර කියවීමේදී ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්ෂ නායකවරයා, ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ මේ ආදී ආයතනවල වැය ශීර්ෂ පිළිබඳ විවාදය තමයි පැවැත්වුනේ. මේ විවාදයේදී පහුගිය කාලේ ජනාධිපතිවරු
වියදම් කරපු වියදම් කිරීම වර්තමාන ජනාධිපතිවරයා වියදම් කරන්නේ නැහැ කියන කාරණයත් එක්ක ටිකක් කතා බහක් ඇති වුණා පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ තමයි මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් අතර ඇති වූ කතා බහත් එක්ක මේ කතා බහත් එක්ක යම් ආකාරයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණත් අතර යම් ආකාරයක විරසකයක් පිළිබඳව කතා බහට ලක් වෙනවා. අද පුවත්පත්වල බොහොමයක් මේ පිළිබඳව අවධානය යොමු වෙලා තියෙද්දි අපි යනවා ඉරිදා ලංකාදීපයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනම ගමනකට සැරසෙයි කියලා තමයි අද ලංකාදීප ප්‍රධාන ප්‍රවෘත්ති වාර්තා කරන්නේ. ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අතර ඇතිව තිබෙන දේශපාලන අර්බුදය මේ වන විට උග්‍ර වී ඇති අතර ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා වෙනම තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් සිටම සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා කියලා තමයි මේ තොරතුර ඒ පිළිබඳව වාර්තා කරලා තියෙන්නේ. අපි ඊළඟට අවධානය යොමු කරොත් දැන් සතියග අරුණෙත් ඒ පිළිබඳව තොරතුරක් තියෙනවා. ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම උග්‍රාතට අයවැයට පක්ෂ වෙනවාද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව කැඳවයි කියලා. උද්ගතව පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සිය දේශපාලන මණ්ඩලයේ ඉදිරි දින කිහිපය ඇතුළත හදිස්සියේ කැඳවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කරලා තියෙනවා. පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ කොළඹ පිහිටි නිවසේදී දේශපාලන මණ්ඩලයේ රැස්වන අතර ආණ්ඩු පාර්ශවයෙන් දිගටම එල්ල කෙරෙන චෝදනා පිළිබඳව මෙහිදී දැඩි අවධානය යොමු කරන බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කරලා තියෙනවා කියලා තමයි අරුණ පුවත්පත අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඒ හා සම්බන්ධයෙන් මව්බිමෙත් ඒ ගැන තොරතුරක් තියෙනවා. මව්බිමේ ඇති වුණු කතා බහක් ආණ්ඩුවක් ගෙනියන්න 3න් 2ක් ඕනේ නැහැ කියලා, බැරි කෙනෙක් ඉන්නවා නම් යන්න පුළුවන් කියලා ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සඳහන් කරනවා. ප්‍රසන්නගේ මෝඩ ප්‍රකාශ වලට පිළිතුරු දෙන්න ලෑස්ති නැහැ කියලා දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා කරන ප්‍රකාශයකුත් අද මව්බිම් පුවත්පත මුල් පිටුවේම තොරතුරු වාර්තා කරලා තියෙනවා. මේ හා සම්බන්ධයෙන් නැති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව. ඊළඟට අපි යනවා අරුණ පුවත්පතේ තවත් තොරතුරු කිහිපයකට. ඒ තමයි මේ අනාරාධිතව IMF කණ්ඩායමක් ලංකාවට ඇවිත්, ඒ කියන්නේ වේලාවක් දුන්නොත් සාකච්ඡාවකට කැමැත්තෙන් ඉන්නවලු. ශ්‍රී ලංකා රජය සමග විශේෂ සාකච්ඡා වටයකට සහභාගී වීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විශේෂ නියෝජිත කණ්ඩායමක් දෙසැම්බර් 7 සිට 20 දක්වා මෙරට සංචාරයක නිරත වීමට නියමිතයිලු. කෙසේ වෙතත් රටේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට සහාය වන ලෙස මෙතෙක් ශ්‍රී ලංකාවෙන් නිල ඉල්ලීමක් ලැබී නැතයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. කොහොම වුණත් අනාරාධිතව මූල්‍ය අරමුදලේ පිරිසක් ලංකාවට එනවා කියන තොරතුරු තමයි සතියාගාරුණ අද ප්‍රධාන පුවතක් විදිහට වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට අපි තවත් තොරතුරු කිහිපයක් උපුටා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මද්ද්‍රව්‍ය ජාවාරමුන් 218 දෙනෙකුගේ වත්කම් රජයට අරගෙන තියෙනවා. මද්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගෙන ඇති වත්කම් රාජසන්තක කිරීමට අදාළ පුජ්‍යලයන් 218 දෙනෙකුගේ තොරතුරු මද්ද්‍රව්‍ය කාර්යාංශය විසින් නීති විරෝධී වත්කම් හෝ දේපල විමර්ශන කොට්ටාසයට යොමු කර තියෙනවා කියලා තමයි අද තොරතුරක් වාර්තා කරලා තියෙන්නේ අරුණ පුවත්පතේ. ඊළඟට අපි තවත් තොරතුරකට යනවා. ඒ තමයි මේ බොහෝමිතෙල් ගෑස් හිඟය නිසා රක්ෂිතවල ගස්වලට හෙන හුරා කියලා තොරතුරකුත් තියෙනවා. ගෘහස්ත ගෑස් මිල ඉහළ යාම හා භූමිතෙල් හිඟවීමත් සමග ප්‍රධාන නගර මෙන්ම තදාසන ජනාකීර්ණ ප්‍රදේශවලද දරවලට ඇති ඉල්ලුම වැඩිවීම හේතුවෙන් දර සඳහා ගස් කැපීම ඉහළ ගොස් ඇති බව පරිසර සංවිධාන පෙන්වා දෙනවලු. ඒ අනුව රක්ෂිතවල ඇති ගස් කපා දර ලෙස නගරවලට ප්‍රවාහනය කිරීම වැඩි වෙලා තියෙනවා කියලා තමයි මේ විදිහට අරුණ පුවත්පත අද තොරතුරක් වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට අපි යනවා සිළුමිණ පුවත්පතට. සිළුමිණ පුවත්පතේ වාර්තා වෙන තොරතුරු කිහිපයකුත් අද අපි පුවත්පත් තොරතුරු අතරට උපුටා ගන්න බලාපොරොත්තු වෙනවා. පාසල් නිවාඩුව පිළිබඳව අද තොරතුරක් තියෙනවා. නත්තලට පාසල් 2 දිනක් නිවාඩු කියලා. එළඹෙන නත්තල් උත්සවය වෙනුවෙන් සියලුම පාසල් දෙසැම්බර් 23 බ්‍රහස්පතින්දා සිට සහ 24 සිකුරාදා නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා. පාසල් යලි විවෘත වන්නේ දෙසැම්බර් 27 සඳයි. එතකොට දවස් 4යි නිවාඩු හම්බෙන්නේ. බ්‍රහස්පතින්දායි සිකුරාදායි සෙනසුරාදායි ඉරිදායි නැවත සඳා පාසල් යන්න සිද්ධ වෙනවා. නත්තලට පාසල් නිවාඩුව ලැබෙන හැටි පිළිබඳව තමයි මේ තොරතුරේ වාර්තා කරලා තියෙන්නේ. ඒ වගේම නීතිය පාසල් විෂයක් වෙනවා කියලා තොරතුරකුත් අද සිළුමිණ මුල් පිටුව වාර්තා කරලා තියෙනවා. ශ්‍රී ලංකාවේ නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම සඳහා යෝජනාවක් රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවට ඉකුත් 24 වනදා අනුමැතිය සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පිළිබඳව පත් කළ තාක්ෂණික කමිටුව මගින් පාසල් විෂය මාලාව තුළ 6 වන ශ්‍රේණියේ සිට 9 වන ශ්‍රේණිය දක්වා අනිවාර්ය විෂයක් පවතින පුරවැසි අධ්‍යාපනයේ මෙන් ප්‍රතිසංස්කරණ වලින් පසුව නීතිය හා පුරවැසි අධ්‍යාපනය ලෙස වෙනස් කිරීමට
යෝජනා කරලා තියෙනවලු. අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධනයන් මේ සහභාගීත්වයෙන් පැවති එම අමාත්‍යාංශ උපදේශක සභාවේදී නීතිය විෂයක් ලෙස පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීම මගින් ශිෂ්ට සම්පන්න සමාජයක නීතියෙන් තහවුරු කර ඇති යුතුකම් සහ වගකීම් ගැන අවබෝධයක් ලබා දීම ඇතුළු අරමුණු රැසක් අපේක්ෂා කරනවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අධ්‍යාපනයේ යම් ආකාරයක ප්‍රතිසංස්කරණ සිදු වෙන්න ඕන, විවිධ දේවල් එකතු වෙන්න ඕන. ඉතින් මේ විදිහට නීතියත් පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කරන්න මේ වෙනකොට මූලික වටේ සාකච්ඡා පැවැත්වෙනවා කියලා තමයි ඒ තොරතුරේ වාර්තා කරලා තියෙන්නේ. අපි ඊළඟට තවත් තොරතුරු කිහිපයක් උපුටා ගන්න බලාපොරොත්තු වෙනවා ලංකාදීප පුවත්පතෙන්. ලංකාදීපේ වාර්තා කරන තොරතුරු අන්තවාදයට උදව් කළ ලාංකිකයන් 52ක් එතෙර සිට ලංකාවට ගෙනත් තියෙනවා. ප්‍රහාරයට ලක්ෂ 400ක් වැය කරලා මහාචාර්ය රොහාන් ගුණරත්න හෙළි කරලා තියෙනවා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට හා අන්තවාදයට ඍජුවම සම්බන්ධ වීම හා ආධාර අනුබල දීම යන චෝදනා යටතේ 2020 ජනවාරි සිට මේ දක්වා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් 52 දෙනෙකු මෙරට ගෙනවිත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක ක්‍රියාමාර්ග ගෙන ඇති බව පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනයේ සකස් කළ වාර්තාවේ සඳහන් වන බව අන්තර්ජාතික ත්‍රස්තවාදය පිළිබඳ විශේෂඥයෙකු වන මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා සඳහන් කරලා තියෙනවා. අන්තවාදයට උදව් කරපු ලාංකිකයන් 52ක් එතර සිට ලංකාවට ගෙනල්ලා තියෙනවා. ප්‍රහාරයට ලක්ෂ 400ක් වැය කරලා තියෙනවා කියලායි ඒ තොරතුරේ අද වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට අපි වාහන බලපත්‍ර ඉල්ලා මන්ත්‍රීවරු පිරිසක් කතානායකට යලි දුක කියලා තියෙනවා. වාහනයක් මිලදී ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නිකුත් කෙරෙන තීරුබදු රහිත බලපත්‍රය කියන්නේ පර්මිට් එක කිව්වහම බොහෝ දෙනෙක් දන්නවා ලබා දීමට කටයුතු කරන්නයි පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් කතානායක මහින්ද අබේවර්ධන මහතාගෙන් යලිත් වතාවක් ඉල්ලීම් කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවල සඳහන් වෙනවා. දැන් පාර්ලිමේන්තුවට අලුත් මන්ත්‍රීවරු පත් වෙලා වසරකට වැඩි ගිය අවුරුද්දේ 2020 අවුරුද්දේ අගෝස්තු මාසේ 5 වෙනිදා තමයි මහමැතිවරණය පැවතුනේ. තාමත් ඔවුන්ට පර්මිට් එක ලැබිලා නැහැ. ඉතින් ඒ ගැන දුක් ගැනවිල්ලක් තමයි මන්ත්‍රීවරු කතානායකවරයාට ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම මන්ත්‍රීවරුන් පිළිබඳව තවත් තොරතුරක් තියෙනවා. නුවරඑළියේ මන්ත්‍රී බංගලාව හිතවතුන්ට සැප ගන්න දීලා කියලා කතානායකවරයාට පැමිණිල්ලක් ලැබිලා තියෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විවේක සුව ගැනීම සඳහා පිහිටුවන් ලැබ ඇති නුවරඑළියේ සෙන්පති නිවසේ ලැබුම් ගැනීම සඳහා ඇතැම් මන්ත්‍රීවරුන් සිය හිතවතුන් සහ ඥාතීන්ට ලබා දීම නිසා එහි විවේක ගැනීමට යන තමන්ගේ සහ තම පවුල්වල සමාජිකයන්ගේ නිදහසට බාධා මතුවී ඇතැයි සවත් මන්ත්‍රීවරු පිරිසක් කතානායක මහින්ද අබේවර්ධන මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට අපි ලංකාදීපයෙන්ම තවත් තොරතුරු කිහිපයක් උපුටා ගන්නවා. රාජ්‍ය ආයතන 32ක් සුදු අලි වෙලා අංක 1 ශ්‍රී ලංකන් මෙරට බරපතල පාඩු ලබන රාජ්‍ය ආයතන සංඛ්‍යාව 32 දක්වා ඉහළ නැග ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කෝප් කමිටුව ප්‍රකාශ කරනවා. මේකේ මුල් තැන හිමි වෙලා තියෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට කියලායි ඒ තොරතුරේ සඳහන් වෙන්නේ. ඒ වගේම තවත් තොරතුරු කිහිපයක් අපි උපුටා ගන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ කාරණා පිළිබඳව අද වාර්තා වෙන අතරවාරයේදී අපි ඊළඟට යනවා අරුණ මව්බිම් පුවත්පතේ වාර්තා වෙන තොරතුරු කිහිපයක් මේ පොහොර පිළිබඳව කතා බහත් තවදුරටත් තියෙන නිසා විශේෂිත රසායන පොහොර ආනයනයට තෙමසක කාලයක් ගත වෙයි කියලා සඳහනක් තියෙනවා. විශේෂිත රසායන පොහොර ආනයනය සඳහා මේ වන විට රජයේ අවසරය හිමි වී තිබුණද ඒවා ආනයනය කිරීම සඳහා තෙමසක පමණ කාලයක් ගත වුණු ඇතැයි පොහොර ආනයනකරුවන්ගේ සංගමය අනාවරණය කරලා තියෙනවා. දැන් විශේෂිත රසායනික පොහොර ගේන්න අවසර ලබා දීලා තියෙනවා. නමුත් තෙමසක කාලයක් මේ ආනයනය කරන්න ගත වෙයි කියලායි අද තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ඊළඟට අපි තවත් තොරතුරකට යනවා. ඒ තමයි මේ විස පොහොර ගේන්න ජනපතිත් කෘෂි ඇමතිත් මැදිහත් වෙලා කියලා අනුර කුමාර දිසානායක මහත්මයා සඳහන් කරලා තියෙනවා. අද මව්බිම් පුවත්පත ඒ තොරතුර පිළිබඳව වාර්තා කරලා තියෙනවා. දැන් මේ පොහොර පිළිබඳව මේ ගෙනාපු පොහොර වර්ගයක යම් ආකාරයක තියෙන සංඝටකවල වැඩිවීමක් පිළිබඳව තමයි ඔහු හේදී සඳහන් කරලා තියෙන්නේ. නමුත් දැන් ඔවුන්ගේ කතාබහ පිළිබඳව සඳහන් කරද්දී ඔවුන් උද්ඝෝෂණ පැවැත්වුවා එක කාලයක. දැන් මේ කාබනික වගාවට එරෙහිව යම් ආකාරයක රසායනික පොහොර ලබා දෙන්න විවිධ ප්‍රදේශවල උද්ඝෝෂණ සංවිධාන කළා. දැන් ඔවුන්ම කියනවා මේ රසායනික පොහොර වල යම් ආකාරයක විස සහිත සංඝටක තියෙනවා කියලා. නිසා යම් ආකාරයක මේ ජනතා විමුක්ති පෙරමුණ මේ කෘෂි කර්ම ව්‍යාපෘති නැත්නම් කාබනික වගාව පිළිබඳව දක්වන අදහස්වල ඔවුන්ගේ ප්‍රතිපත්තිවල සහ අදහස්වල යම් ආකාරයක පරස්පරයක් තියෙනවා කියන කාරණේ සියලු දෙනාට තේරෙන කාරණයක්. ඉතින් මේ පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕනේ. ඔවුන්ගේ ප්‍රතිපත්තිවල වැඩිදුරටත් සඳහන් කරලා තියෙන කාබනික වගාව පිළිබඳව මේ පරිසර හිතකාමී කෘෂි කර්මාන්තය පිළිබඳව. නමුත් ඔවුන් මේ රජයේ ගත තීරණයත් එක්ක දිගින් දිගටම ගොවි අරගල වලට නායකත්වය ලබා දුන්නේ රසායනික පොහොර ලබා දෙන්න කියලා. මේ කාරණේ පිළිබඳව ටිකක් පැටලිලි සහගතයි. ඒ නිසා තමයි අපි මේ පිළිබඳව මතක් කළේ. අපි ඊළඟට යනවා මේ කාබනික කීකියා අමාරු වැටුණු රටට වන්නිලා ඇත්තන්ගෙන් ඇස්සැරෙන කතාවක්
කියලා තොරතුරක් අද මව්බිම් වාර්තා කරනවා. කෘෂි කර්මාන්තයේ මුල ඉඳන්ම වරද්දාගත්තයි කියන්නේ මුල් කාලේ ඉඳන්ම ජාතිකත්වයේ පරිසරය ඔක්කොම විනාශ කළා. දේශීයට ආවේනික වෙදකම නැති කරගත්තා. බටහිර ප්‍රතිබීලා තවත් ලෙඩ හදාගත්තා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ කෘෂි කර්මාන්තයේ අපේ දේශීය කෘෂි කර්මාන්තයේ නැවත ඇති කරන්න පාලකයන් ඒ වගේම මේ සියලු දෙනාම දැඩි පරිශ්‍රමයක නිරත වෙනවා. ඒක ටිකක් අපහසු කාර්යයක් බවටත් පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ ආදිවාසී නායකයා සඳහන් කරන්නේ කෘෂි කර්මාන්තයේ මුල ඉඳන්ම අපි වරද්දාගත්තා කියලා. අපේ රටට තිබුණ ආවේනික කෘෂි කර්මාන්තයක් විශේෂයෙන්ම මේ කාලගුණයේ දේශගුණයේ මේ සියලු දේටම සරිලන විදිහේ අපූර්ව කෘෂි කර්මාන්තයක් දේශීය කෘෂි කර්මාන්තයක් තිබුණා. නමුත් අපි ඒක නැති කරගෙන මුල ඉඳන්ම වරද්දාගත්ත විදිය ගැන සහ ඔවුන් තවදුරටත් මේ දේශීය වගාවේ යෙදෙන ආකාරය පිළිබඳව තමයි මේ ලිපියේ අද තොරතුරු වාර්තා කරලා තියෙන ඔවුන් කෘෂි කර්මාන්තයේ යෙදෙන ආකාරය පිළිබඳව. ඊළඟට අපි පහුගිය දවස්වල වැඩිපුර කතාබහට ලක් කළා මේ ගුරු උද්ඝෝෂණ පිළිබඳව ඔන්ලයින් වර්ජන පිළිබඳව. නමුත් පෙන්ෂන් පඩියෙන් ෆෝන් එකක් කරන් නොමිලේ උගන්වන ආබාධිත ගුරුවරයෙක් පිළිබඳව අපූර්ව ලිපියක් තියෙනවා අද මව්බිම් පුවත්පතේ. ඔහු පිළිබඳව සඳහන් කරනකොට කඹුරු ගමුව මැදගොඩ කපුගමගේ සිරිපාල මහතා මේ වන විට වයස අවුරුදු 73ක විසිවියේ පසුවන විශ්‍රාමික ගුරුවරයෙක්. ඔහුගේ පෙන්ෂන් පඩියෙන් ෆෝන් එකක් අරගෙන නොමිලේ උගන්වන මේ ගුරුවරයා පිළිබඳව අපූර්ව සටහනක් සමගින් අදර පුවත්පත් තොරතුරු වලින් සමගන්නවා. ඔබට ප්‍රාර්ථනා කරනවා යහපත් සුබ දවසක්. ආයුබෝවන්.